නමෝ බුද්ධාය හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වන විට ඔබ දන්නවා ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත ඔස්සේ අප සාකච්ඡා කරමින් සිටින්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව කියන කරුණ. එහිදී සතර සතිපට්ඨානයේ මුල් කරගනිමින් අප සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ වගේම සතර ඊර්ධිපාද සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ වගේම සතර සම්‍යක්ප්‍රධාන වීරිය පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණා. ඊළඟට අපිට තිබෙන්නේ පංච ඉන්ද්‍රිය ධර්ම. ඒ වගේම පංච බල ධර්ම කියන කරුණු. ඒ කාරණාවන් පිළිබඳව අදත් සාකච්ඡා කරන්න වෙනද වගේම අපිට ධර්ම කාරණාවන් විස්තර විභාග වශයෙන් කියලා දෙන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. ප්‍රථමයෙන්ම අපේ පින්වත් ස්වාමීන් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගෙන සිටිමු. අවසරයි ස්වාමීන් නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ පිළිගන්න ගමන්ම වැඩසටහනට ආරම්භ කරන්න ප්‍රථම අනුග්‍රහය දරණ පින්වතුන් සිහිපත් කරගත්තොත් මීට වසර දෙකකට පෙර එනම් 2019 8 වන මාස 10 වන දින මිය පරලොව යන්ට යෙදුන අංක 200න් 504 ගඟේ යාය කොට්ට පිටිය යන ලිපිණී පදිංචි ව සිටි බර්ටි හෙට්ටිගේ මහතාට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙන එතුමාණන්ගේ අගෝස්තු 12 වන දිනට යෙදෙන ජන්මදිනයේ සිහිපත් කර ගනිමින් ඒ දෙවන ගුණ අනුස්මරණයේ සිහිපත් කර ගනිමින් බිරිඳ ඇතුළු දූ දරුවන්ගේ දායකත්වයෙන් යුක්තව තමයි අද මේ පින්කම සිදු කරනු ලබන්නේ. ඉතින් මේ දායකත්වයේ සිහිපත් කරගන්න මම පින්වත් ස්වාමීන් වහන්සේ වෙත යොමු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීනි, දැන් මේ වන විට ගියවර වැඩසටහන වෙනකොට සතර ඉර්ධිපාදයන් පිළිබඳව සාකච්ඡා කළා. ඊට සතර සතිපට්ඨාන ආදිය, සතර සම්‍යක්ප්‍රධාන වීරිය ආදී. එතකොට කරුණු හතර බැගින් තිබෙන කාරණාවන් තමයි මේ වෙනකන් සාකච්ඡා කරමින් ආවේ පින්වත් ස්වාමීන් වහන්සේ. එතකොට ඊළඟට තියෙන්නේ පහ බැගින් තියෙන කරුණු දෙකක්. ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය ධර්ම, ඒ වගේම පංච බල ධර්ම කියන කරුණ. එහිදී පින්වත් ස්වාමීන් වහන්සේ මුලින්ම දැනගන්න කැමති මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් ගැන. මොනවද මේ ඉන්ද්‍රිය ධර්මයන් කියලා කියන්නේ කියන කරුණ පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්තුනි, පින්වත් ස්වාමීන් වහන්සේ අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කතා කරද්දී අපිට ඊටාම වැදගත් මාතෘකාවක් තමයි මේ පංච ඉන්ද්‍රිය ධර්ම ගැන ඉගෙන ගැනීම. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය කියන වචනය පාවිච්චි කරපු අවස්ථා රැසක් අපිට හම්බ වෙනවා මේ බුද්ධ දේශනාවන් තුළ. ඒකෙදී කරුණු පහක් විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ ඉන්ද්‍රිය ධර්ම විදිහට පෙන්වලා දීලා තියෙනවා. ඒකෙදී භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා පළවෙනි ඉන්ද්‍රිය ධර්ම. දැන් අපි ඉන්ද්‍රිය කියන වචනේ ගත්තොත් අපි ඉගෙන ගන්නවා චක්කෝ ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය ආදී වශයෙන් මේ ඉඳුරන්. ඒ කියන්නේ අපි පරිහරණය කරන අපේ ශරීරය සමග බද්ධ වෙලා තිබෙන අපිට උපකාර කරන ජීවිතය පැවැත්වීම පිණිස උපකාර කරන ක්‍රියාකාරී ස්වභාවයෙන් යුතු මේ ඉඳුරන්. එහෙම නැත්නම් ක්‍රියාකාරී ස්වභාවයෙන් යුතු ස්වභාවයන්ට අපි කියන ඉන්ද්‍රිය කියලා. ඒ වගේම මේ ඉන්ද්‍රිය ධර්මයන් ධර්මය පුරුදු කරන ශ්‍රාවකයාගේ ජීවිතයටත් බද්ධ වෙලා තිබෙන දේවල්. ඒ අර්ථයෙන් තමයි ඉන්ද්‍රිය කියන වචනේ භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ. දැන් අපි දන්නවා කන කියන ඉන්ද්‍රිය ශරීරයෙන් වෙන් කරන්න බෑ. ඇස කියන ඉන්ද්‍රිය ශරීරයෙන් වෙන් කරලා වෙනම පරිහරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම ශරීර අභ්‍යන්තරයේ තිබෙන ඉන්ද්‍රියන් තියෙනවා අක්මාව, හදවත, ආමාශය ආදී මේ ඉන්ද්‍රියන්. ඒකට මේවටත් අපි ඉන්ද්‍රිය කියන වචනේ පාවිච්චි කරනවා. ඒතකොට ඒවත් ශරීරයෙන් වෙන් කරලා වෙනම පරිහරණය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා මේ ශරීරයටම බද්ධ වෙච්ච දේවල්. ඒ වගේම මේ ජීවිතයේ ධර්මානුකූලව පුරුදු කරගෙන යන ශ්‍රාවකෙක් ඒ ධර්මයේ තුල තමන්ගේ ජීවිතේ පවත්වනවා නම්
අනිවාර්යයෙන්ම මේ ඉන්ද්‍රිය ධර්ම පහක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා වදාලා ඒ ඉන්ද්‍රිය ධර්ම පහ ඒ ශ්‍රාවකයා තුළ පිහිටුවාගෙන තිබෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඒවා දියුණු කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පෘථජ්ජන පුද්ගලයන්ට නැති බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව මේ සූත්‍ර දේශනාවල දේශනා කරලා තියෙනවා. ඒ වගේම තමයි ඉන්ද්‍රිය ධර්මයන් පටන් ගන්න තැන ගැනත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය ධර්මයන්ගේ ප්‍රයෝජනය ගැනත් භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් අභාවයට යන එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන Nirodha ගැනත් භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. එතකොට ඉන්ද්‍රිය ධර්ම පහක් භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ තමයි සද්ධා ඉන්ද්‍රිය, සද්ධින්ද්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ වගේම තමයි විරිය ඉන්ද්‍රිය, ඊළඟට සති ඉන්ද්‍රිය, ඊළඟට සමාධි ඉන්ද්‍රිය, ඊළඟට පඤ්ඤා ඉන්ද්‍රිය. එතකොට මේ තමයි ඉන්ද්‍රිය ධර්ම පහ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ ඉන්ද්‍රිය ධර්මයන් ශ්‍රාවකයෙක් තුල පිහිටනවා කියලා කියන්නේ ඒ ශ්‍රාවකයා සැබෑවට මේ බුද්ධ ශාසනයේ හිමිකරුවෙක් බවට පත් වෙනවා. බුද්ධ ශාසනය තුල ඒ ශ්‍රාවකයාගේ ජීවිතේ පවතින කෙනෙක් බවට එහෙම නැත්නම් ආරම්භයේදී ආරම්භයේම ඒ කියන්නේ මුල ඉඳන්ම බුද්ධ ශාසනයට පැමිණෙන විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට. ඒ කියන්නේ යම් ශ්‍රාවකෙක් පරිපූර්ණවම මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ යුක්ත නම් ඒ ශ්‍රාවකයා තමයි රහතන් වහන්සේ. ඒතකොට රහතන් වහන්සේ තමයි ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් පරිපූර්ණ කෙනා. ඊළඟට දේශනා කරනවා ඊට වඩා අඩුයි කියනවා අරහත් මාර්ගයේ ඉන ශ්‍රාවකයාගේ. ඊට වඩා අඩුයි කියනවා අනාගාමී ශ්‍රාවකයා. ඊට වඩා අඩුයි කියනවා අනාගාමී මාර්ගයේ ඉන ශ්‍රාවකයා. ඊට වඩා අඩුයි කියනවා සකදාගාමී ශ්‍රාවකයා. ඊට වඩා අඩුයි කියනවා සකදාගාමී මාර්ගයේ ඉන ශ්‍රාවකයා. ඊට වඩා අඩුයි සෝතාපන්න ශ්‍රාවකයා. ඊට වඩා අඩුයි සෝතාපන්න මාර්ගයේ ධම්මානුසාරී ශ්‍රාවකයා සහ සද්ධානුසාරී ශ්‍රාවකයා. ඉතින් බුදුරජාණන් මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ප්‍රමාණය නෝද අර අට්ඨපුරුෂ පුද්ගලයා කියලා එතකොට වෙන් වෙන්නේ පුද්ගල ස්වභාවයේ බෙදීම වෙන්වීම පිණිස මේ ඉන්ද්‍රිය ධර්මයන් බලපානවා. ඒතකොට භාග්‍යවතුන් වහන්සේ ලස්සන වචනයක් පාවිච්චි කරනවා ඉමානි පංචේන්ද්‍රයන්ි සබ්බේන සබ්බං සබ්බතා සබ්බං නත්ති. තමහං බාහිරව පුතජ්ජන පක්කේ ටිතෝති වදාම. ඒ කියන්නේ මේ පංචේන්ද්‍රිය ධර්මයන් සබ්බේන සබ්බං සබ්බතා සබ්බං නත්ති. කිසිම ආයුරකින් කිසිම විදිහකින් කිසිම ආකාරයකින් ශ්‍රාවකෙක් ඒ කියන්නේ කෙනෙක් තුල නැත්නම් තමහං බාහිරව පුතුජන පක්කේ ටිතෝති වදාම. ඒ සියලු දෙනා බාහිර පෘතජන පාර්ශවයේ ඉන්න අය කියලායි මම දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ නිසා ඉන්ද්‍රිය ධර්මයන් පිහිටන තැන ඉඳන් තමයි මේ බුද්ධ ශාසනයට පැමිණීම තියෙන්නේ. ඉන්ද්‍රිය ධර්මයන් ආරම්භ වෙන තැන ඉඳන් තමයි බුද්ධ ශාසනයේ දියුණුව පටන් ගන්න කෙනෙක්ගේ ජීවිතය තුළ. ඒ නිසා ඉන්ද්‍රිය ධර්මයන් පිහිටියේ නැත්තම් යම් කෙනෙක් තුළ ඒ ශ්‍රාවකයා බාහිර පෘතජන පාර්ශවයේ සිටින කෙනෙක් වශයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඉතින් පින්වත්නි අපේ පින්න ස්වාමීන් වහන්සේ අපට අද මේ ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රිය ධර්මයන් ගැන කියලා දෙනකොට මේ සම්බන්ධයෙන් සාකච්ඡාව ආරම්භ වෙන විටම ඔබට ලස්සන කරුණක් පින්න ස්වාමීන් වහන්සේ විස්තර කරන්න තියදුනා. ඒ තමයි මේ පෘථග්ජන කියන භූමියේ ඉක්මවා තමයි එතකොට ශ්‍රාවක භූමියකට බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයෙකු බවට එතකොට කෙනෙක් පත් වෙනවා කියන කරුණ ඔබට දැන් එහිදී තේරෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් පෘථග්ජනයි කියන කරුණ ඔහු කියනවා නම් ඔහු ප්‍රකාශ කරනවා නම් එහින් තේරෙන්නේ කොමක්ද? ඔහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භූමියට ශ්‍රාවකත්වයට අයිති නොවන කෙනෙක් වශයෙන් අපි පින්න ස්වාමීන් වහන්සේ හරි ලස්සනට සූත්‍ර ධර්ම අනුසාරයෙන්ම අපිට ඒ කරුණ පෙන්වලා දුන්නා. ස්වාමීනි ඒත් එක්ක අසා දැනගන්න කැමති ඊළඟට ස්වාමීන් දැන් ඉන්ද්‍රිය ධර්ම පහක් බුද්ධ දේශනාවේ භාගවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන ආකාරය අපි පින්න ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා වශයෙන් විස්තර කරන්නට යෙදුණා. ස්වාමීනි මේ එකින් එක ගැන කතා කළොත් ඒ කියන්නේ දැන් ශ්‍රද්ධාව කියන කරුණ මුලින්ම සාකච්ඡා කරන්නට යෙදුනොත් පින්න ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාව කියලා ගත්තාම පින්න ස්වාමීන් වහන්සේ ගොඩාක් පින්නතුන් පව දැන් විවිධ අර්ථකථන කරනවා, විවිධ දේවල් කියනවා, විවිධ මැනීම් වලින් ශ්‍රද්ධාව තීරණය කරනවා. සමහර අය සමහරලාට කෙනෙක් හොඳට වඳිනවා නම් එයාට ශ්‍රද්ධාව තියෙනවා කියනවා, සුදු වඳිනවා නම් ශ්‍රද්ධාව තියෙනවා කියනවා, ඇඳුමින්ම ඉන්න පුළුවන්. එහෙම එකක් මේ ශාසනයේ තියෙනද? එහෙම ඉන්ද්‍රියක්ද මේ සද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ? කොයි වගේ එකක්ද ස්වාමීන්? සාමාන්‍යයෙන්
ඉන්ද්‍රියක් කියන එක අපි ගත්තාම අපි කියවනේ දැන් ඒක ජීවිතේට බද්ධ වෙච්ච එකක් කියලා. එහෙමයි. එතකොට කෙනෙකුගේ ඒ ස්වභාවය එක එක ආකාරයෙන් දැర్శණය වෙන්න පුළුවන්. නමුත් ඒක සමහරට કૃතිම මවා ගැනීමක් වෙන්නත් පුළුවන්. එහෙමයි සර්. සාමාන්‍යයෙන් අපි ගත්තාම කෙනෙක් සංඝයා දකිනකොට මේ හොඳට දන ගහලා බිම පෙරලිලා වඳිනවා. ඊළඟට සමහර අය පාර යනකොට බුදු පිළිමයක් දැක්කත් බෝධියක් චෛත්‍යයක් දැක්කත් මේ යන්තම් නැගිටින්න හදලා වඳිනවා. ඉතින් මේකත් අපිට පුළුවන් ඉතින් එක්තරා ශ්‍රද්ධාවක් කියලා කියන්න. නමුත් මේකේ වැදගත්ම කාරණාව තමයි මේ ශ්‍රද්ධාව භාග්‍යතුන් වහන්සේ දැක්ක යුතු පිළිවෙලක් ගැන ලස්සන ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දට්ඨබ්බ කියන සූත්‍රයේදී. ඒ තමයි මේ පංච ඉන්ද්‍රියන්ගේ තියෙන ශ්‍රද්ධාව දැකිය යුතු පළවෙනි තැන තමයි චතුස්සු සෝතාපට්ටි අංගේසු. සෝතාපට්ටි අංග හතරෙදි තමයි මේ ශ්‍රද්ධාව කියන එක ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තාම සාමාන්‍යයෙන් මිනිස්සෙකුට සෝතාපන්න වීම සඳහා මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව තිබිය යුතු වැටහීමක් තියෙනවා. ඒ ගැන පැහැදිලිව බුදුරජාණන් වහන්සේ සෝතාපට්ටි සූත්‍රයේ සමන සූත්‍රය ආදී දේශනාවලදී මේ ඉන්ද්‍රිය සංයුත්තේ කියලා දේශනා රාශියක් තියෙනවානේ මේ ඉන්ද්‍රිය ධර්ම ගැන. ඒ ඉන්ද්‍රිය ධර්ම ගැන තියෙන සෝත සූත්‍රය තියෙනවා. ඒ සෝත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ඉන්ද්‍රියන් පහක් තිබෙනවා. මේ ඉන්ද්‍රියන් පහ තමයි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. මේ ආර්ය ශ්‍රාවකෙක් අරිය ශාවකෝ ඉමේසම් පංචන්නං ඉන්ද්‍රියාණං අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථාභූතං පජානාති. ඊළඟ ဒုတိ ය සෝත සූත්‍රයේ තියෙනවා සමුදයංච අත්තගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථාභූතං පජානාති. අයං උච්චති භික්ඛවේ අරිය ශාවකෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධිපරායනෝ. ඒ කියන්නේ ඒකාන්තයෙන්ම නිවන කරාපත් වෙන සෝතාපන්න ශ්‍රාවකෙක් තමයි මේ ඉන්ද්‍රිය ධර්මයන්හි සමුදය හට ගැනීම, අත්ංගමය නැතිවීම, ආස්වාදය, ආදීනවේ නිස්සරණ කියන මේ කරුණු පහම දන්නේ. එතකොට ශ්‍රද්ධාව තුලත් තිබෙනවා හට ගැනීමක්. ශ්‍රද්ධාව තුලත් තිබෙනවා නැතිවී යාමක්. ශ්‍රද්ධාව තුලත් තිබෙනවා ආස්වාදයක්, ආදීනයක්, නිස්සරණයක්. එතකොට මේ වගේ දැන් අපි දැන් ගත්තාම කෙනෙකුට බාහිරව කෙනෙක් සුදු ඇඳලා ඉන්නකොට කෙනෙක් බිම් බලාගෙන කතා කළ පමණින් ඊළඟට කෙනෙක් මේ කියන්නේ ඒ සංඝයා ඉදිරියේදී නැත්තම් බාහිරට පේන සංවර වූ පමණින් ඒ කෙනාගේ ශ්‍රද්ධාව ඒ ආකාරයටම ඉන්න පුළුවන් මිම්මක් නැහැ. පෘථග්ජන ලෝකේ නම් එහෙම මනිනවා. නමුත් ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකීන් තුල ඒ ස්වභාවය දැන් බලන්න විසාකා උපාසිකාව සියලු කටයුතු කළානේ නිවසේ. ඊළඟට එක්තරා වැද්දෙක් සමග විවාහ වූ උපාසිකාවක් හිටියා. ඒ උපාසිකාව වැද්දෙක් එක්ක විවාහ වුණාට ඒ වැද්දට ඉතින් දඩේම යනකොට දුනු විතර ටික ඔක්කොම දෙන්නේ උපාසිකාව. ඒතකොට ඒ උපාසිකාව තුළ තිබිච්ච අවබෝධය බාහිර ක්‍රියාවෙන් ප්‍රකට වුණේ නැහැ. ඒ වගේ සාමාන්‍යයෙන් කෙනෙක් තුළ තිබෙන ශ්‍රද්ධාව ආකාර දෙකක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒ තමයි අමූලිකා ශ්‍රද්ධා, ආකාරවතී ශ්‍රද්ධා කියලා ශ්‍රද්ධාව ආකාර දෙකකින්. ඒකට අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ රංගපාන ශ්‍රද්ධාව. ඒකෙන් මේ කෙනෙක්ගේ අවබෝධය මනින්න බෑ. දැන් වර්තමානයේ ගොඩාක් දිනකට තියෙන්නේ මුලක් රහිත වූ පැහැදීම. ඒක පිහිටන්නේ නැහැ. ඒක ටික ටික වෙනස් වෙනවා. යම් යම් කරුණ නිසා වෙනස් වෙලා ගිහිල්ලා ඒක පිහිටි එකක් නෙමෙයි. පුංචි කරුණ නිසා සමහරට වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේ නමක් ඒක කතා කළේ නැහැ. එහෙම නැත්නම් කතා කරන්නේ ස්වාමීන් වහන්සේ අවධානය යොමු කළේ නැහැ. පින්කමකට මතක් කළේ නැහැ. ආරාධනා කළේ නැහැ. නැත්නම් අපිට කිව්වේ නැහැ කියලා මේ විදිහට අර ඒ ලාමක දේවල් අල්ලාගෙන තමන්ගේ ශ්‍රද්ධාව පාවලා දෙනවා. ඒ වගේ ස්වභාවයක් කියලා කියන්නේ අමෝලිකා ශ්‍රද්ධා. ඒකේ මුලක් නැහැ. පිහිටීමක් නැහැ. කරුණ සහිත පැහැදීමක් නෙමෙයි. ඒක එක්ක ලෝකයෙන් ගරු සත්කාර ගන්න, ලෝකයෙන් නම්බුනාම ගන්න, ලෝකයෙන් ප්‍රශංසා ලබන්න, ඒ වගේ අදහසකින් ඇති කරගත්තු සාමාන්‍ය පැහැදීමක්. සාමාන්‍ය පැහැදීම කොහොමත් මිනිස්සුන්ට තියෙනවනේ. ඒ කියන්නේ දැන් අපි ගත්තාම කෙනෙකුට බුදු පිළිමාසනමක් දැක්කහම ඊළඟට පන්සලක් දැක්කහම බෝධිය චෛත්‍යයක් දැක්කහම සිතේ යම් ප්‍රසාදයක් උපදිනවා. ඒක ඕනම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක යම් හේතු නිසා විනාශ වෙනවා නම්
ඒක පිහිටලා නැත්තම් ඒ පිහිටලා නැති බව තුලම ඒ තැනැත්තාට ඒකෙන් ලබන්න ඕනේ ප්‍රයෝජනෙ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව තුළ පිහිටීම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා ශ්‍රුතයෙන් කරන ප්‍රධානම දේ ශ්‍රද්ධාවටපත් වීමයි. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණයෙන් ලබන ප්‍රධානම දේ නිවැරදි ශ්‍රද්ධාවටපත් වීම. ඒ නිවැරදි ශ්‍රද්ධාවට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචනයක් ආකාරවතී ශ්‍රද්ධා. ආකාරවතී කියලා කියන්නේ කරුණු දැනගෙන කරුණු සහිතව පහදින ප්‍රසාදය. දැන් ඒ ගැන අපිට ඉදිරියේදී මේ ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරනකොට තව විස්තර විභාග වශයෙන් මේ සූත්‍ර දේශනා වලින් දැනගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ දැනට සද්ධා ඉන්ද්‍රිය කියන කාරණාව අපිට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තිනවා මේ විදිහට. ඒ තමයි ඉද බික්ඛවේ ආර්ය ශාවකෝ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින්. මේ ආර්ය ශ්‍රාවකයා බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නවා. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරනවා. කොහොමද විශ්වාස කරන්නේ? කොයි ආකාරයෙන්ද? ඉතිපි සෝ භගවා. මෙසේ ඒ බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නව ආදි වශයෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ තිබෙන්නා වූම ගුණයන් පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලින් ඇති කරගත් ධර්මානුකූල අවබෝධයක්. ධර්මානුකූල වැටහීමක් ඒ ශ්‍රාවකෙක් ඇති කරගන්න. අවසරයි ස්වාමීනි ඒ ධර්මානුකූල වැටහීම කියන්නේ දැන් අවසරයි ස්වාමීනි ඔයත් එක්ක මේ මතක් වුණේ ස්වාමීනි අහන්න දැන් සමහරවිට දැන් අපි පින්න ස්වාමීනි ඔය විදිහට විස්තක ඉතිපිසෝ භගවාරහං ආදී ගුණ දැන් අපි මොකක් හරි පොතකින් හරි නැත්නම් කාගෙන් හරි අහලා අරහං කියන්නේ මේකයි සම්මා සම්බුද්ධ කියන්නේ මේකයි කියලාද ගොඩක් අය ඔන්න පාඩම් කරගන්නවා. ඊට පස්සේ හොඳටත් කියනවා. ඊට පස්සේ කෙනෙක් හිතනවා මං හරි කියලා. දැන් එහෙම එකක්ද මේ නිකන් ඒ ගුණේ විස්තර ඇතුළේ ලියන්න පුළුවන් කියන්න පුළුවන් එකද මේ අරහං කියලා පැහැදීම කියලා කියන්නේ කොහොමද? නෑ. ඒ කියන්නේ මෙහෙමයි. කෙනෙක් කඩපාඩම් කරගත්තු පමණින් කෙනෙක් ඒ ගුණේ අර්ථය මතකයේ රඳවාගත්තු පමණින් හෝ තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් වෙච්ච පමණින් එයාට බුදුරජාණන් වහන්සේ අරහං කියන එක තේරෙන්න පුළුවන් යම් ප්‍රමාණයකට. නමුත් ඒක මරණින් පස්සෙත් තියනවාද? මේ කතා කරන්නේ මරණින් පස්සේ නැති වෙන එකක් ගැන නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ පිළිබඳ පැහැදීම. දැන් අපිට කෙනෙක් අපි හිතමු මොනවා හරි රසායනික ද්‍රව්‍යයක් සම්බන්ධව කියලා. ඒ රසායනික දෙයක් සම්බන්ධව එයා හොඳට ඒක විස්තර විභාග වශයෙන් ඉගෙනගෙන ඒ සම්බන්ධයේ තියෙන මේ කොටස් පාඩම් කරගෙන මතක තියාගෙන තව කෙනෙකුට කියලා දෙන්න දන්නවා. එයා දන්නවා මේකේ වෙන දෙයක් නැහැ එච්චරයි ඔක්කොම තියෙන්නේ කියලා. ඒතර එහෙම තිබුණා කියලා එයා මරුණට පස්සෙත් ඒ දැනුම ගෙනියනවාද? එහෙම ගෙනියන්නේ නැහැ. එතකොට මරුණට පස්සෙත් ඒ කෙනෙකුට ඒ දැනුම ඒ වැටහීම අවබෝධය මරණින් මත්තෙත් ඒ ශ්‍රාවකයා තුළ නොපිරී පිහිටන දෙයක් තමයි ආකාරවතී ශ්‍රද්ධාව. දැන් ඒ ගැන ලස්සන මේ දේශනාවක සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. ඒ කියන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක්. අහනවා මේ කාරණාව ඔබ තේරුම් ගන්න හොඳට මේ ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියලා. දැන් ගොඩක් දෙනෙක් මේ ශ්‍රද්ධාව කියන එක ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ අහුවාගේ මේ එක එක අර්ථකථන දෙනවනේ. ඒක අපිට ඇත්තට මේ අර්ථකථනයන්ගේ යම් යම් අඩුපාඩු ගොඩක් තියෙනවා. ශ්‍රද්ධාව නැතුව නෙමෙයි තියෙනවා අපිට ඒක නැහැ කියන්න බෑ. නමුත් නිවන විලක කරගත්තු නිවන සාක්ෂාත් කිරීමට උපකාර වෙන ශ්‍රද්ධාව ගැන පැහැදිලි කිරීම බුද්ධ දේශනාවල තියෙනවා. ඒක අපි ඉගෙන ගන්න ඕනේ. ඒක දැනගන්න ඕනේ. එතකොට ඒ දැනගත්තට පස්සේ කෙනෙක් අන්නේ ශ්‍රද්ධාවටපත් වුණොත් එයා තමයි සැබෑවටම සද්ධා ඉන්ද්‍රිය පිහිටපු කෙනා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් යෝසෝ සාරිපුත්ත ආර්ය ශාවකෝ තථාගත ඒකාන්තගතෝ අභිප්පසන්නෝ අපිනු සෝ තථාගතේවා තථාගත ශාසනේවා කංකේවා විචිකිච්ඡේවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් සාරිපුත්තය මේ බුද්ධ ශාසනය තුල යම් ශ්‍රාවකෙක් යම් ආර්ය ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේ ගැන ඒකාන්තගතව අභිප්පසන්නෝ. ඒකාන්තගත. ඒ කියන්නේ ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ පමණයි. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ රැකවරණේ පමණයි. භාග්‍යතුන් වහන්සේමයි ශ්‍රේෂ්ඨ. බුදුරජාණන් වහන්සේමයි අවබෝධයට පත්වෙච්ච උත්තමයන් වහන්සේ කියලා ඒකාන්තිගත වෙන පැත්තක් නැහැ. දැන් ඒකට හොඳම උදාහරණයක් තියෙනවා. එක මහා නාම ශාක්‍යය බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා ප්‍රශ්නයක් අහපු වෙලාවේදී ඒ මහා නාම ශාක්‍යයා කියනවා
ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ සියලු දෙනාම එක පැත්තකට වෙලා ඉන්නේ නැද්ද? ඒ සියලු දෙනාම විරුද්ධ පැත්තේ සිටිද්දී භාග්‍යතුන් වහන්සේ එක පැත්තක නම් මමත් ඒ පැත්තෙමයි. ඒක තමයි ඒකාන්තගත. ඒ කියන්නේ ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය. බුදුරජාණන් වහන්සේගේ පිහිට සලසාගත්. බුදුරජාණන් වහන්සේගේ රැකවරණය සලසාගත්. එවැනි වූ ශ්‍රාවකෙක්. එවැනි පිහිටක් ඒකාන්තගත බවට පත්වෙච්ච ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේ ගැන හෝ තථාගත ශාසනය ගැන හෝ බුද්ධ ශාසනයයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඒ අවබෝධයනේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව. ඒ අනුශාසනාව ගැන හෝ සැක කරයිද? එහෙම නැත්නම් සැක කිරීමකට පැමිණෙයිද කියලා ඇහුවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආර්ය ශ්‍රාවකෙක් තථාගතයන් වහන්සේ පිළිබඳ ඒ ආකාර වූ පැහැදීමකට පත් වෙනවා නම් ඒ ආකාර වූ මේ ප්‍රසාදයකට පත් වෙනවා නම් ඔහු බුද්ධ ශාසනය ගැන සැක කරන්නේ විචිකිච්ඡා කරන්නේ සද්ධාවන්ත ශ්‍රාවකයා සද්දස්සයි බන්තේ අරිය ශාවකස් සේතම් පාටිකංකා ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා මෙන්න මේක කැමති වෙන්න ඕනේ කියනවා. දැන් මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ ඒකාන්තගත පැහැදීම නෙමෙයි. සාමාන්‍යයෙන් ඇති කරගත්තු යම් ප්‍රසාදයක්. යම් පැහැදුණු බවක්. එතකොට යම් පැහැදීමක් සාමාන්‍ය කෙනෙකුට තියෙනවා නම් එතකොට එයා බුදුරජාණන් වහන්සේ ගැන ඒකාන්තගත පැහැදීමකට පැමිණලා නැත්තම් ඒ ශ්‍රාවකයා මෙන්න මේ විදිහට තමන්ගේ ජීවිතය පුරුදු කරන්න ඕනේ කියනවා. කොහොමද ඒ පුරුදු කරන්න ඕනේ? යං ආරද්ධ විරියෝ විහෙරිස්සති අකුසලානං ධම්මානං පහය කුසලානං ධම්මානං උපසම්පදාය. තාමවා දල්ල පරක්කමෝ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු. ඒ ශ්‍රාවකයා කැමති වෙන්න ඕනේ මේ අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවා ගන්න දැඩි වීරියක්. තමන්ගේ ජීවිතය තුළ උපදවා ගන්න. දැන් මේ ශ්‍රද්ධාව ස්ථාවර කරගන්න පිළිවෙල තමයි මේ කියන්නේ. ශ්‍රද්ධාවන්ත ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධාව යම් ප්‍රමාණයකට තියෙන කෙනා වීරිය පුරුදු කරනවා. එතකොට භාග්‍යතුන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා තදස්ස විරි ඉන්ද්‍රියං. දැන් ඔන්න ඒ ශ්‍රාවකයාගේ ඒ ඇති කරගත්තු ඒ වීරියක් හැද්ද අකුසල් ප්‍රහාණය කළ කුසල් උපදවන්න. ඒක විරි ඉන්ද්‍රිය. දැන් ශ්‍රද්ධාවෙන් තමයි පටන් ගත්තේ. ප්‍රසාදයෙන් පටන් ගත්තේ. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් පටන් ගන්නවා. නමුත් ඒක ස්ථිර පැහැදීමක් නෙමෙයි. යම් ප්‍රසාදයක් තියෙන කෙනා කුසල් වඩන්න උත්සාහ කරනවා, අකුසල් ප්‍රහාණය කරන්න වීරිය කරනවා, අත් නොහරින උත්සාහයක යෙදෙනවා. එහෙම යෙදෙමින් සිටිද්දී ඒ ශ්‍රාවකයාට ඒ සඳහා පවතිනා වූ යම් වීරියක් ඇත ඒකම වීරිය ඉන්ද්‍රිය බවට පත් වෙමින් පරිවර්තනය වෙනවා ඒ වීරිය. ඊට පස්සේ තියෙනවා භාග්‍යතුන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා සද්දස්සෙහි බන්තේ අරිය ශාවකස් ආරද්ධ විරියස් සේතම් පාටිකංකම්. දැන් කරුණු දෙකක් තියෙනවා. ශ්‍රද්ධාවක් තියෙනවා, වීරියක් තියෙනවා. හැබැයි ශ්‍රද්ධාව තමයි ඉන්ද්‍රිය නෙමෙයි. ශ්‍රද්ධාව යම් ශ්‍රද්ධාවක්. දැන් වීරිය ඉන්ද්‍රිය බවට පත් වෙමින් පවතිනවා. ඊළඟට සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරන යං සතිමා භවිස්සති පරමේන සතිනේ පක්කේන සමන්නාගතෝ. දැන් අපි සති ඉන්ද්‍රිය ගැන කතා කරනකොට ඒක වෙනම කතා කරනවා. එතකොට මේ සතියක් යම් සිහියක් පවත්වනවා අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවා ගන්න. ඒක මොකද්ද? තදස සති ඉන්ද්‍රියං. එය තමයි මේ ශ්‍රාවකයාගේ සති ඉන්ද්‍රිය. ඊළඟට තියෙනවා විරි ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය. විරි ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඒ වීරියනොත් සතියනොත් යුක්තව යං වොස්සග්ගාරම්මණං කරිත්වා ලබති ලබිස්සති සමාධින් ලබිස්සති චිත්තස් ඒකග්ගතං. වොස්සග්ග කියලා කියන නිවන. නිවන අරමුණු කරගෙන දැන් ඒ වීරිය සිහිය පවත්වනවා. ඒ වීරිය සිහිය පවත්වනකොට සිතේ එකඟ බවක් යම් ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. එතකොට සාරිපුත්‍රයන් වහන්සේ වදාලා තදස්ස සමාධි ඉන්ද්‍රියං. ඒ තමයි සමාධි ඉන්ද්‍රිය. ඊළඟට සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට සමාධිය ඇතිවෙච්ච ශ්‍රාවකයා කැමති වෙන්න ඕන කියනවා මෙන්න මෙහෙම. කොහොමද? දැන් මේ ශ්‍රාවකයා කලින් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොසා සිහියක් වඩන්න බෑ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ නොසා වීරියක් වඩන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලිනුයි තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව යම් ප්‍රමාණයකට උපදින්නේ. ඒතකොට ඉපදුන ශ්‍රද්ධාවෙන් වීරිය කරමින් සිහිය පවත්වමින් චිත්ත ඒකාග්‍රතාවයක් ලැබමින් වාසය කරන ශ්‍රාවකයා මෙන්න මේ විදිහට කල්පනා කරනවා යං ඒවං ඥානස්සති අනමතග්ගෝකෝ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති.
කලින් දැනගෙන හිටියා. කලින් අහන්න ලැබුණා. මොකද්ද මේ සසර කෙලවරක් නොපෙනෙන සසරක්. අනවරාග්‍ර සසරක්. ආරම්භ කෙලවරක් පණවන්න බෑ. අවිජ්ජා නීවරණාන සත්තාන තණ්හා සංයෝජනාන සන්ධාවතං සංසාරතං. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාව සමග බැඳිලා තමයි මේ සත්වයන් මේ සංසාරේ සැරිසරාගෙන යන්නේ. එතකොට මේ ශ්‍රාවකයා ඒ විදිහට අහලා තියෙන දේ. එතකොට සන්තමේතම් පදං සාන්තෝ පදේ ගැන අහලා තියෙනවා. සන්තමේ පණීතමේතම් පදං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. නිවන තමයි ඒකාන්ත සැපේ. නිවන තමයි ඒකාන්ත යහපත. ඒකාන්තයෙන්ම සංසිඳුණු තැන. ඒ නිසා ඒ නිවනටපත් වුණොත් පමණයි මේ සසර ගමනේ නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා අහලා තියෙනවා. එතකොට මේක අසුප එකක්. යං හිස්ස බන්තේ පඤ්ඤා තදස්ස පඤ්ඤේන්ද්‍රය. ඒ ප්‍රඥාවෙන් ඒ කාරණාව ස්පර්ශ කරනවා. ඒ කාරණාව තේරුම් ගන්නවා. එතකොට අහපු දේ දැන් ප්‍රඥාවෙන් විමසා බලනවා. එතකොට ඒ ගැන අවබෝධය ඇති කරගන්නවා මේ සසර ගැන. එයමයි ප්‍රඥා ඉන්ද්‍රිය. දැන් සද්ධායෙන් පටන් ගත්ත එක වීරිය ඉන්ද්‍රිය බවට පත් කරගත්තා. සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, දැන් ප්‍රඥා ඉන්ද්‍රිය දක්වාම පැමිණුණා. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා සකෝසෝ බන්තේ ආර්ය ශාවකෝ එවම් පදහිත්වා. ඒ ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධාව තියෙන ආර්ය ශ්‍රාවක එවම් පදහිත්වා කියන වීරිය කරමින්. ඊළඟට ඒවන් සරිත්වා ඒ විදිහට සිහි කරමින් සතිය පවත්වමින්. ඒවන් සමාදහිත්වා ඒ විදිහට සංසිඳවමින් සිත. ඒ කියන්නේ සමාධි ඉන්ද්‍රිය. ඊළඟට පජානිත්වා ප්‍රඥාවෙන් අවබෝධ කරමින් දැනගනිමින් මේ සසර ගැන ඒවන් අபிසද්ධහති. මෙසේ බලවත් වූ ප්‍රසාදයකටපත් වෙනවා. බලවත් ප්‍රසාදය. අபிසද්ධා කියලා කියන්නේ බලවත් ප්‍රසාදයක්. දැන් මේ ප්‍රසාදය ඇති වෙන්නේ අවබෝධයත් එක්ක. ඒ ප්‍රසාදය කාටවත් කඩන්න බෑ, සිඳින්න බෑ. ඒ ප්‍රසාදය මොකද්ද? ඉමේ කෝතේ ධම්මා යේමේ පුබ්බේ සුත්වා හේසුම්. මා විසින් මේ ධර්මයේ කලින් අහපු දෙයක් පමණයි. තේ දානාහං ඒතරේ කායනච පුසිත්වා විහෙරාමි පඤ්ඤායත අතිවිජ්ජ පස්සාමීති. දැන් මම මේ ධර්මයන් මේ මනසිනුත් ස්පර්ශ කරනවා, ඒ වගේම ප්‍රඥාවෙනුත් ඒක අවබෝධ කරගෙන වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැනම පහදිනවා. කලින් ඇසූ දේ Taman දැන් අත්දකිනවා. කලින් ඇසූ දේ Taman දැන් ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. ඒ ප්‍රත්‍යක්ෂයේ අවබෝධය තමයි සෝතාපන්න ශ්‍රාවකයාගේ පටන් ආරම්භ වෙන ශ්‍රද්ධාව. නොසෙල්ලෙන පැහැදීම. ඒතකොට මෙන්න මේ ප්‍රසාදයෙන් යුක්ත වුණොත් පමණයි ඒ ප්‍රසාදය තමයි මරණින් මත්තේ ඔහුව පංචේන්ද්‍රිය ධර්ම සහිත වූ උපතක් කරා යන්නේ. ඒකනේ දැන් සෝතාපන්න ශ්‍රාවකයා කලුරිය කරාම සෝතාපන්න බව පිරීලා නෙමෙයිනේ ඊළඟ ජීවිතේ උපදින්නේ. ඒතර සෝතාපන්න ශ්‍රාවකයාට මේ ඉන්ද්‍රිය ධර්ම පහම පිළිట్లా තියෙනවා. ඒ පිළිట్లా තියෙන ඔය ආකාරයට. ඔය ආකාරයට පිහිටි ඉන්ද්‍රිය ධර්මයන් දෙවියන් අතර උපන්නත් මිනිසුන් අතර උපන්නත් ඒ ඉන්ද්‍රිය ධර්මයන් සහිතවමයි උපදින්නේ. එහෙමයි ශ්වාස. දැන් ඔන්න ඔය කාරණාවත් එක්ක අපේ ශ්වාස මතක් වුණේ මේ අහන්න. දැන් ගොඩක් අය කියනවා දැන් සමහර කාරණා දැන් බොයි ශ්‍රද්ධාව දිව්‍ය ලෝකෙට යනකොට ආය මූලින් ඉඳන් පටන් ගන්න තියෙන්නේ කියනවා. මේ ඊට පස්සේ සිහිය ආය මූලින් ඉඳන් කියන මේ හැම කරුණු පහටම ඔන්නෝම කියන ශ්‍රද්ධාව ආය මූලින් ඉඳන් මේක කාලයයි ආය පිරිහෙනවා. සමහරු කියන ඉන්ද්‍රිය ධර්ම පිරිහෙනවා. ඔන්න ඔය දේවලුත් කියන එහෙම ඒවා වෙනවද? නෑ දැන් ඇත්තටම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අදාළ කාරණා නෙමෙයි මේ කාරණාව. ඒක මිනිසුන්ට හිතෙන දෙයක්. ඒතර පිරිහෙනවා කියන එකේ දැන් සාමාන්‍යයෙන් අපි ගත්තාම කෙනෙක් සාමාන්‍ය ප්‍රසාදයකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර ඒ කෙනාගේ ශ්‍රද්ධාව ඊළඟ ජීවිතේ පරිහානියටපත් වෙනවා. නමුත් පිනක විපාකයක් විදිහට උපදින්න පුළුවන් සම්මියද්දෘෂ්ටික පවුලක. නමුත් ශ්‍රද්ධාව අර ප්‍රමාණයටම සහිතව නෙමෙයි උපදින්නේ. ඒක පිරිහෙන එකක්. එතකොට ආර්ය ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව නොපිරිහෙන එකක්. නොසෙල්වෙන ප්‍රසාදය, අවෙච්ච ප්‍රසාදය. ඒතර බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිව දේශනා කරන්නේ. ඊළඟ ජීවිතයේදී මිත්‍යා දෘෂ්ටික පවුලක උපදින්නේ නැහැ කියනවා සෝතාපන්න ශ්‍රාවකෙක්. එතකොට මනුස්ස ලෝකෙ උපන්නොත් සෝතාපන්න ශ්‍රාවකයා මිත්‍යා දෘෂ්ටික පවුලක උපදින්නේ නැහැ. දෙවියන් අතර උපන්නොත් ඒ සම්මාදිට්ඨිය සහිතව දෙව් පිරිස අතර තමයි මේ ශ්‍රාවකය උපදින්නේ. එතකොට පිරිහීමක් නැහැ නේද?
එතන පරිහානියටපත් වීමක් නැහැ. එහෙනම් සෝතාපන්න ශ්‍රාවකෙක් පමණයි පරිහානියටපත් නොවෙන්නේ. සද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවකයෝ ගැන භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තිනවා. ඒ ශ්‍රාවකයෝ මරණාසන්න මොහොතේදී ඒ කියන්නේ සෝතාපන්න නොවි කලුරේ කරන්නේ නැහැ කියලා. සෝතාපන්න ඵලයටපත් වෙනවා කියනවා. මරණයට මොහොතකට හෝ පෙර. දැන් ඒකට හොඳම උදාහරණයක් තමයි සරකාණි. සරකාණි කියලා ශාක්‍යයක් හිටියා. මේ ශාක්‍ය වංශික සරකාණි එයාගේ පුරුද්දක් විදිහට එයා නිතරම මත්පැන් පානය කළා. ඉතින් මරණයටපත් වුණාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ සරකාණි සෝතාපන්න වෙලා කලුරී කළා කියලා. ඉතින් අනිත් ශාක්‍ය වංශිකයෝ ඇවිල්ලා කියන්න ගත්තා එහෙනම් මේ අරක්කු බොන කෙනා සෝතාපන්න වුණා නම් මේ අරක්කු නොබන අපි කොහොමද සෝතාපන්නයිනේ කියලා. බලන්න ඒ කාලෙත් එහෙම මත තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඥාතින් අතර. ඊට පස්සේ මහානාම ශාක්‍යයා මේ කරුණ සම්බන්ධව විමසනකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා කියනවා මහානාමේ මේ සල්ගහට කතා කරලා කියන්න පුළුවන් නම් මේ සල්ගහ කියයි මේ සරකාණි සෝතාපන්න වෙච්ච කෙනෙක් කියලා. මොකද තථාගතයන් වහන්සේ තමයි මේ ඉන්ද්‍රිය ස්වභාවයන් දන්නේ. තථාගතයන් වහන්සේ තමයි මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණු වෙන විදිය දන්නේ. ඒ නිසා සද්ධානුසාරී ධම්මානුසාරී බවට පත් වෙලා ඉන්න ඇති. බොහෝ කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා. ධර්මයේ සරණ ගිහිල්ලා, සංඝයා සරණ ගිහිල්ලා. ඊළඟට මේ සීලය සම්පූර්ණ කිරීම පිණිස උත්සාහ කරලා තියෙනවා. නමුත් මොනවා හරි දෝෂයක් තිබිලා තියෙනවා. දැන් ඒකෙන් අදහස් කරන්නේ නැහැ බොන හැමෝම සෝතාපන්න වෙනවා කියලා. එන අර සාක්‍යෝ කිව්ව කතාව වගේ තමයි. මේ ධර්මයේ වැරදිට අල්ලගන්නේ ආගෙන ඉන්න බොහෝ දෙනෙක්. ඉතින් ඒකෙදි අදහස් කරන්නේ ධම්මානුසාරී සද්ධානුසාරී ශ්‍රාවකයින්ගේ තියෙන ස්වභාවය. ඒ ස්වභාවය කලුරිය කරන්න මොහොතකට පෙර හෝ ස්ථාවර බවට පත් වෙනවා. මොකද ඔහු තුළ ඉන්ද්‍රිය ධර්ම පිහිටලා තියෙන නිසා. ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ උපකාරයෙන් තමයි ශ්‍රාවකෙක් මේ ධර්ම මාර්ගය තුල පැහැදිලිවම දියුණුවටපත් වෙන්නේ. දියුණුව කරා ගමන් කරන්නේ. ඒ නිසා මිනිස්සෙකුට ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨම දෙයක් තමයි මේ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. දැන් සද්ධාව නිකන් අපිට තිබුණත් සාමාන්‍ය සද්ධාවක් තිබුණත් අපි ඒකන සතුටු වෙන්න ඕනේ. මොකද සද්ධාව නැති එකනේ වර්තමාන ලෝකේ දකින්න ලැබෙන්නේ. ඒ නිසා වර්තමානයේ අපිට ශ්‍රද්ධාව යම් ප්‍රමාණයකට හෝ තියෙන කෙනෙක් දැක්කහම ඒ ගැන අපි ඇත්තටම සතුටු වෙන්න ඕනේ. අපි හිතන්න ඕනේ මේ කෙනාට මේ ශ්‍රද්ධාව දියුණු කරගන්න ප්‍රඥාව පහළ වේවා කියලා. මොකද ප්‍රඥාවත් එක්කමනේ මේ ශ්‍රද්ධාව බැඳිලා තියෙන්නේ. ඒ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක අවස්ථාවක පිණ්ඩෝල සූත්‍රයේදී මේ ඉන්ද්‍රිය සංයුත්තේම භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා පිණ්ඩෝල බහරද්වාජ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි මම අරහත්ත්වයටපත් වුණා කියලා. ඒක අහගෙන හිටපු භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා නැවත අහනවා ස්වාමීනි ඔය පිණ්ඩෝල බහරද්වාජයන් වහන්සේ අරහත්ත්වයටපත් උනේ කුමන අර්ථයක් දැකලාද? කුමන කරුණක් දැකලාද කියලා අහනවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කරුණු තුනක් බහුල වශයෙන් වඩලා බහුල වශයෙන් ප්‍රගුණ කරලා බහුල වශයෙන් වැඩිම හේතුවෙන් ඔය පිණ්ඩෝල බහරද්වාජයන් අරහත්ත්වයටපත් වුණා කියලා. ඒ කරුණු තුන තමයි සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, ප්‍රඥාඉන්ද්‍රිය. සති සමාධි ප්‍රඥා. එතකොට භික්ෂුන් වහන්සේලාගෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රයන් කුමක් කෙලවර කොට ඇද්ද කියලා. ඒ තමයි ෂය වීම කෙලවර කොට තිබෙනවා කියනවා. කුමක්ද ෂය වෙන්නේ? ජාතික්ඛය. ජාතිය ෂය වෙනවා. ඊට පස්සේ ජරා ක්ඛය වෙනවා. ජරා ක්ෂය වෙලා යනවා. මරණ ක්ෂය වෙනවා. ජාති ජරා මරණ ඉපදීම වයසට යාම මරණය මේවායි අන්තය. තමයි සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රයන් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒ අර්ථය පිහිටුවාගෙන අය පිණ්ඩෝල බහරද්වාජයන් අරහත්ත්වයටපත් උනේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඒ වගේ මේ යම් ශ්‍රාවකයෙක් බුද්ධ ශාසනයට පැමිණෙනවා නම් ඒ ශ්‍රාවකයා ඉස්සෙල්ලම ශ්‍රවණය කරනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා තථාගතයන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය. ඇත්තටම ස්වාමීනි ඒත් එක අහන්න හිතුනේ මේ ශ්‍රද්ධාව ඇති වෙන්න උපකාර වන කාරණා මොනවද? ශ්‍රද්ධාවට උපකාර වෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණයත්. හැබැයි දැන් පරතෝഘോഷය කියන එකේදී අපි කලිනුත් කතා කළා. පරතෝഘോഷ කියන වචනේදී බාහිරින් ලැබෙන ශ්‍රවණය, ඒ බාහිරින් ලැබෙන ශ්‍රවණය ආකාර දෙකකට ලැබෙනවා. අසත් ධර්මයක්, සත් ධර්මයක්. සත් ධර්මයේම විය යුතුයි.
අසත් ධර්මය ඇසුනොත් ඒ අසත් ධර්මය ගැනත් ඔහු විශ්වාස කරනවානේ. ස්වාමීනි එතකොට කොහොමද මේ සද්ධර්මයේ මේ අසත් ධර්මයේ කියලා මේක වෙන් කරගන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙනවා සද්ධර්මය අසන කෙනාට සිදුවෙන කරුණු 3ක්. එකක් තමයි රාගයේ ශේවීම. රාගේ වැඩෙන්නේ නැහැ. ද්වේෂයේ ශේවීම. ද්වේෂයේ දියුණු වැඩෙන්නේ නැහැ. මෝහයේ ශේවීම. මෝහය වැඩෙන්නේ නැහැ. රාග දේශ මොහ වැඩෙන්නේ නැත්නම් යම් ධර්මයක් අහනකොට ඒක ශාස්ත්‍රෝ ශාසනය. ඒක ශාස්ත්‍රෝන් වහන්සේගේ අනුශාසනාව. බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එතකොට ඒ ධර්මයට පහදින්නේ බුදුරජාණන් වහන්සේ කියන නිසාම පමණ නෙමෙයි, භාග්‍යතුන් වහන්සේ වදාලා කියන නිසාම පමණ නෙමෙයි පහදින්න ඕනේ. ඒකට පහදින්න ඕනේ කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ තමන්ගේ ජීවිතයට ගලපගෙන. ඒකට කියනවා ධම්මානුධම්ම පටිපදා. යෝනිසෝ මනසිකාරය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිවැරදිව ශ්‍රවණය කරන්න ලැබෙන්න ඕනේ. ඒක ශ්‍රවණය කරන්න ඕනේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇසුරින්. ඒ වගේම ඒ ධර්මයේ නුවණින් විමසන්න ඕනේ. ධර්මයේ නුවණින් විමසන්න නැතුව දැන් අපි මේ කියපු ඉන්ද්‍රිය ධර්ම එකක්වත් ඇති වෙන්නේ නැහැනේ. මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්නේ ධර්මයේ නුවණින් විමසුවොත්. ඊළඟට ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලපා ගත්තොත්. ධම්මානුධම්ම පටිපදා. ඒ නිසා ශ්‍රාවකයෙකුට ඒ ධර්මයේ පිහිටුවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඇත්තටම මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය උපකාරයෙන්. ධර්ම ශ්‍රවණේ. ඒකට ස්වාමීන් එහෙමයි ස්වාමීන් දැන් ඒත් එකම අහන්නේද දැන් ඔන්න දැන් අර ගොඩක් අයගේ තියෙන ප්‍රශ්නයක් ඔය බාහිරින් අර සූත්‍රෙ මොකද කීටාගිරි සූත්‍රය මුල් කරගෙන ස්වාමීනි කියනවා පොතේ තියෙන දේ ගන්නත් එපා, බුදුරජාණන් කිව්වත් ගන්නත් එපා, ගුරුවරයෙක් කිව්වත් ගන්නත්. එතකොට දැන් බාහිරින් නම් මේ ශ්‍රද්ධාව මතුවෙන්න උපකාර වන කරුණ එන්නේ. එතකොට මේ කරුණුත් එක්ක ගියපුවාම මේ කරුණු කොහොමද මේකෙන් බේරිලා කෙනෙක් යන්නේ ස්වාමීනි? ඇත්තටම මේ කාලේ ගොඩක් තර්කයටනේ ගලපන්නේ ධර්මය. තර්කයට ගලපනකොට දැන් ඒ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණාව නිවැරදිව භාග්‍යතුන් වහන්සේගේ වචනේ තේරුම් ගන්න බැරිකමනේ. ඒතර මාස් පිටක සම්පදානේන මා අනුස්සවේන කියලා ඒ භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරේ බුද්ධ වචනේ ගැන නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ වචනේ ගැන නෙමෙයි ඒ කිව්වේ. එතකොට ඒ ප්‍රකාශ කරේ ලෝකයේ තියෙන මතයන්, මතවාදයන් සහ ඊළඟට ලෝකයේ තියෙන එකිනෙකාගේ දෘෂ්ටීන් ගැන. මොකද බුදුරජාණන් වහන්සේ එතෙන්දිම තමයි ප්‍රකාශ කරන්නේ යම් ධර්මයක් ශ්‍රවණය කරනකොට ඒ ධර්මය අහනකොට තමන් තුළ නූපන් රාගය උපදින්නේ නැත්නම්, උපන් රාගය ප්‍රහාණය වෙනවා නම්, ඒ වගේම නූපන් දේශේ උපදින්නේ නැත්නම් උපන් දේශේ ප්‍රහාණය වෙනවා නම්, උපන්න මෝහය උපදින්නේ නැත්නම් නූපන් මෝහය උපදින්නේ නැත්නම් උපන්න මෝහය ප්‍රහාණය වෙනවා නම් ඒ ධර්මය තේරුම් ගන්න කිව්වා මේක ශාසනය කියලා. මේකයි බුද්ධ වචනේ කියලා. ඒ කොටස අතහැරලා මුලින් තියෙන කරුණු කිහිපය අරගෙන භාගතුන් වහන්සේගේ ධර්මයටත් ඒකම ගලපනවා. එතකොට ඒක අඥානකම. ඒක ඇත්තටම ලෝකේ මිනිස්සයා තර්ක කරනවානේ. එහෙනම් ඒක අනිත්‍යයට ගලපනවා නම් මේකට ඒක ගලපන්න බැරි කියලා. ඒකනේ ස්වාමීනි ත්‍රිපිටක පොත් වහන්සේලා වැරදි ඔන්නවා කියන්නේ. ත්‍රිපිටක පොත්වල තියෙන ධර්මයේ වැරදි. ත්‍රිපිටක වලට අර්ථ දෙනවා නොඑක ආකාරයක ඒක විකෘති අර්ථ. එතකොට මේවත් එක්ක යන්නේ සම්පූර්ණයෙන් අර අසද්ධාවමයි ප්‍රකට වෙන්නේ. ඉතින් අසද්ධාවේ විපාකය ඒ අයට මේ ජීවිතේ ලැබෙන්නේ නැහැ ওই විදිහට. මේ කය තිනකන් බත් අනුභව කරලා ඉඳී. මරණින් මත්තේ මේ කයෙන් විඥාන චුත වෙනකොට මේට අනු කර්මානුරූප උපදිනවා. ඉතින් එච්චරයි වෙන විපාකය. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. අපි මේ සරලව කල්පනා කරන සරල අර්ථයකින් මේ ශ්‍රද්ධාව ගත්තොත් සරල දෙයකින් කරන්න පුළුවන් දෙයක් නැහැ. සරල අර්ථයකින් අපි ශ්‍රද්ධාව ගැලපුවොත් මේ ධර්ම අවබෝධය පිණිස උවමනා කරන ශ්‍රද්ධාව. ඒ කාරණාවෙන් ලැබෙන උපකාරයක් නැහැ. ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන එක අපි විශේෂ දෙයක් විදිහට ගන්න ඕනේ. විශේෂිත දෙයක් විදිහට අපි සලකන්න ඕනේ. විශේෂ කාරණාවක් විදිහට අපි පුරුදු කරගන්න ඕනේ. ඒ කියන්නේ නූපන් ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒක උපදවා ගන්න අපි මහන්සි ගන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව ප්‍රඥාව සමග එකට එකතු වෙලා යන විදිහට, ප්‍රඥාව සමග එකට බද්ධ වෙන විදිහට මේ ශ්‍රද්ධාව ගලපා ගන්න ඕනේ. ඉතින් එහෙම පුළුවන් හැකියාව ඇති වෙන්නේ බොහොම සුළු පිරිසකට. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ශ්‍රද්ධාව ඇති වෙලා ධර්මයේ ශ්‍රවණය කළත් ඒ හැමදිනම ධර්මය අවබෝධ කරන්නේ සුළු පිරිසයි මේ ධර්මය අවබෝධ කරන්නේ කියලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවට පත්වීම සාමාන්‍යයෙන් අපි ගන්න අර්ථය ඉක්මවා ගියපු සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක දිට්ඨි නිජ්ජානක්ඛන්ති කියන මේ කරුණු සියල්ලම ඉක්මවා ගිය
දේත් එක්ක කියන්නේ ප්‍රත්‍යක්ෂයේ සමග සම්බන්ධ වෙන දෙයක් තමයි තථාගතයන් වහන්සේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදය. සද්ධා ඉන්ද්‍රිය දකින්න තියෙන තැන භාගතුන් වහන්සේ දට්ඨබ්බ සූත්‍රයේ දේශනා කළේ පැහැදිලිවම සෝතාපට්ටි අංගවලනේ. ඒතර සෝතාපට්ටි අංග කියලා කියන්නේ දැන් අපිට ඔබ අහලා ඇති එක අවස්ථාවක එක දුප්පත් මිනිස්සෙක් භාගතුන් වහන්සේගෙන් ධර්මය අහලා පිටත් වෙලා යනකොට ඉතින් සක්‍ර දෙවිඳුන්ට හිතුණා මෙයාගේ ශ්‍රද්ධා පරීක්ෂා කරලා බලන්න. ඉතින් සක්‍ර දෙවිය ඇවිල්ලා කිව්වා ඒ කියපු කාරණාව නෙමෙයි මේක මං කියන එක පිළිගන්න. ඔය නිත්‍ය නෑ මේ අනිත්‍ය නෑ මේක නිත්‍යයි. එතකොට ඒ අසරණ මිනිස්සයා කියනවා නුඹ කොයි ආකාරයෙන් කිව්වත් දැන් මට ඒක ප්‍රත්‍යක්ෂයි. දැන් මට ඒක මගේ අත්දැකීමක්. ඒ නිසා නුඹ කියන දේ මම පිළිගන්නේ. ඒ පිළිගැනීම ඇති උනේ ශ්‍රවණ මාත්‍රයෙන් විතරක් නෙමෙයි. ඇසීම් පමණකින් විතරක් නෙමෙයි. අසපු දේ අභ්‍යන්තරයේ ජීවිතය සමග ගලපා බැලුවා. ඒ ගලපා බලනකොට Taman තුලින්ම ප්‍රත්‍යක්ෂ වුණා මේ කියප එක සත්‍යයක්මයි. එතකොට හේතුඵල ධම වේවා. දැන් අපි ප්‍රඥා ඉන්ද්‍රිය ගැන කතා කරනකොට අපි කියවනේ දැන් කෙලවරක් නොපෙනෙන සසර ගමනේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ ආපු සංසාර ගමනේදී මේ විදිහේ ස්වභාවයක් අපි අහලා තිනවා මේක. මේක කලින් ඇහුවා අහපු දෙයක්. ඒ අහපු දේ දැන් Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ ශ්‍රාවකයා කල්පනා කරනවා මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍යය. මේ කරුණ තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළ නිවැරදිම දේ. සත්‍යය මේක. මේට වඩා සත්‍යයක් නෑ මේක පරම සත්‍යයි. එතකොට ඉස්සෙල්ලාම ප්‍රසාදය ඇති වෙන්නේ ඒ කරුණ වදාළ තථාගතයන් වහන්සේ ගැන. ඒ තථාගතයන් වහන්සේ නිකලෙස් බවට පත් නොවී නම් මේක කියන්න බෑ. මොකද තමනුත් දැන් අත්දකිනවා ඒක සත්‍යයක් බව. මෙච්චර සියුම් දෙයක්, මෙච්චර ගැඹීර දෙයක් තථාගතයන් වහන්සේ අවබෝධ නොකොට මේක කියන්න බෑ. තථාගතයන් වහන්සේ මේක ස්වයම්බෝ ඥාණයෙන් අවබෝධ කරගත්තේ. මොකද මේක කවුරුවත් මීට කලින් කිව්වේ නෑ. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි. තථාගතයන් වහන්සේ මේ අවබෝධය තුල විශේෂ කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. ඒ අවබෝධය තුල හැසිරෙනවා විද්‍යාචරණ සම්පන්නයි. තථාගතයන් වහන්සේ මේ නිවැරදි මාර්ගය අනුගමනය කරලයි මේ සත්‍ය අවබෝධ කරගත්තේ. සුගත තථාගතයන් වහන්සේට මේ ලෝකේ යම්තාක් සියලු රහස් ඇද්ද ඒ සියලු රහස් මේ ජීවිතය තුලින්ම හොයාගත්ත උන්වහන්සේ. ඒ සියලු රහස් වලින් මේ ලෝකයේ ඇති සියලු දේයින් උන්වහන්සේ නිදහස් වුණා. ලෝකවිදු මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදය ඇති කරගන්නවා. ඒ ප්‍රසාදේ කටපාඩමක් නෙමෙයි. ඒ ප්‍රසාදය කවුරු හරි කියපු නිසා ඉගෙනගත්තු එකක් නෙමෙයි. ඒ චිත්ත ප්‍රසාදය කාගෙන් හරි ඇසූ ශ්‍රවණ මාත්‍රයක් නෙමෙයි. ඒ චිත්ත ප්‍රසාදය ඒ ශ්‍රාවකයා තුළ පැහැදිලිවම අභ්‍යන්තරයේ අවබෝධය සමග උපන්න ප්‍රසාදයක්. අවිච්ඡ ප්‍රසාදය කියන්නේ ඒකට. ඒ අවිච්ඡ ප්‍රසාදය ලෝකයේ කිසිම කෙනෙකුට දෙවියෙකුට මාරයෙකුට බ්‍රාහ්මණයෙකුට ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒ ශ්‍රාවකයා තුළ මනාකොට පිහිටලා ඉන්නවා. ඒ ශ්‍රාවකයාගේ ජීවිතය හා ඒක බද්ධයි. ඒ නිසාම ඒ ශ්‍රද්ධාවට කියනවා සද්ධා ඉන්ද්‍රිය කියලා. කියන්නේ ආකාරවතී ශ්‍රද්ධාව ගැන. ආකාරවතී ශ්‍රද්ධාව. ඒක ලෝකේ කිසිවෙකුට වෙනස් කරන්න බෑ. ලාභ සත්කාර නිසා, ප්‍රශංසා නිසා, දුක් පීඩා නිසා, තමන්ට ලැබෙන අවමාන නිසා, තමන්ට ලැබෙන දුක් දුම්නස් නිසා, ධන පරිහානිය නිසා, ඥාති ව්‍යසන, භෝග ව්‍යසන නිසා, එහෙම නැත්නම් ලෝකේ 이르දීන් කවුරු හරි ඇවිල්ලා කිව්වත්, දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වත් නෑ ඕක නෙමෙයි ඇත්ත මේකයි කියලා පිළිගන්න සූදානම්. අටලෝ දහමින් එයාගේ ශ්‍රද්ධාව වෙනස් කරනවා. අටලෝ දහම ලෝක ධර්මයට ඒ ශ්‍රද්ධාව කම්පා කරන්න බෑ. ඒ ලෝක ධර්මයේ ඉක්මවා ගිය දෙයක් නිසා. ප්‍රත්‍යක්ෂය තුළ ඇති කරගත්තු වැටහීමක් අවබෝධයක් නිසා. ඒ නිසා එවැනි වූ ශ්‍රද්ධාවකට පත් වුණොත් පමණයි. දැන් අද කාලේ ඔය පිටි පැකට් එකකට වෙනස් කරන්නේ. ඔව් ටකරමකට. එළුවෙක් දුන්නාම, හරකෙක් දුන්නාම ඕන දෙයකට පුළුවන්. අද කාලේ අඟල් 4-5 කුඩින් ඇවිල්ලා කවුරු හරි කිව්වොත් ඒක පිළිගන්නේ නැද්ද වර්තමානයේ මිනිස්සයා? පිළිගන්නවා. ඒ පිළිගන්න සූදානම් හිත කියන්නේ අවිච්ඡ ප්‍රසාදේ නෙමෙයිනේ. ඒක ලාමකදී. කවුරු හරි ලස්සනට කරුණු ගලපලා තර්කානුකූලව කිව්වයි කියන්නකෝ. ඒත් පිළිගන්නවනේ. හිතන්නේ කරුණු Tamanට ගලප ගන්න බැරි එක තව කවුරු හරි ගලපලා දුන්නාම එයා කියන්නේ ඇත්ත කියලා. එච්චරට ලාමක ප්‍රඥාවක් තියෙන්නේ. එච්චරට ලාමක වූ ප්‍රසාදයක් තියෙන්නේ. ඉතින් ඒක ඕන කෙනෙකුට වෙනස් කරන්න පුළුවන්. එවැනි වූ ප්‍රසාදයක් ගැන නෙමෙයි මේ සද්ධා ඉන්ද්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ.
පැහැදිලිවම මනාකොට පිහිටිය ප්‍රබලව ජීවිත අභ්‍යන්තරින් මරණින් මත්තේ පවා ඔහු සුගතියට ගෙනියන මරණින් මතුවත් ඒ අවබෝධය තුළ පිහිටවා තබන ප්‍රසාදයක් විදිහටයි භාග්‍යවතුන් වහන්සේ මේ සද්ධා ඉන්ද්‍රිය දේශනා කළ තියෙන්නේ. පින්වත්නි අද පින්න ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරනකොට අපිට නොදැනීම අපේ කාලයත් අවසන් වෙනවා. ඒතර පින්වත්නි අද පින්න ස්වාමීන් වහන්සේ අපිට හරි ලස්සන කරුණු කාරණාවන් රාශියක් කියලා දුන්නේ. ඒත් එක්ක ඊළඟ වැඩසටහනට අපිට අහන්න බොහෝ කරුණු තියෙනවා. ඔබට මතක ඇති එක සූත්‍රයක් අනුසාරයෙන් අපි පින්න ස්වාමීන් වහන්සේ විස්තර කරන්නට මේ ශ්‍රද්ධාවෙත් සමුදය වය ආස්වාදී අදිනකොට ශ්‍රද්ධාවෙත් ආදීනව කියන එකක් ආස්වාදී කියන එකක් ඊට පස්සේ සමුදය වයයි කියන කරුණ මොනවද කියන එකත් අපිට දැනගන්න ඕන. ඒ වගේම මේ ශ්‍රද්ධාව කොහොමද මේ නිවනට මුල් වෙන ආකාරයට දැන් අද අපි සාකච්ඡා කරපු අපේ පින්න ස්වාමීන් වහන්සේ කියලා දුන්න කරුණ වල සාරාංශය ගැන අපි අහුවොත් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කොහොමද නිවනට මුල් වෙන ආකාරයෙන් මේ ශ්‍රද්ධාව වඩන්නේ කියන එක ගැන තමයි අපිට ඊළඟ දවසෙත් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ කරුණු කාරණාවන් පිළිබඳව. ඒ කරුණු කාරණාවන් පිළිබඳව අසා දැනගන්න තියෙනවා කියන කරුණ මතක් කරමින් අපිට අද ධර්ම කාරණාවන් කියලා දුන්න අපේ පින්න ස්වාමීන් වහන්සේට අපි මුලින්ම පුණ්‍ය අනුමෝදනා කර සිටිමු. අපේ පින්න ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ දීර්ඝායු සම්පත අතුරුආන්තරා බාධා කරදරයන් ඒ සියල්ල දුරින්ම දුරු වෙත්වා. සියලු ආරක්ෂාව රැකවරණයේ ජීවිතයට ඒකාන්තයෙන්ම සැලසේවා. අපේ පින්න ස්වාමීන් වහන්සේට තව තවත් මේ උතුම් ශාසනික මෙහෙවරේ දෙමින් ගෞතම බුදු සසුනේ පිළිසන් ලබන්න මේ සීල පිං ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා අද දායකත්වයේ දරන්නේ මීට වසර 2කට එනම් 2019 8 වන මාස 10 වන දින මිය පරලොව යන්ට යෙදුන අංක 200න් 504 ගඟේයාය කොට්ටපිටියේ පදිංචිව සිටි බර්ටි හෙට්ටිගේ මහතාට පුණ්‍ය අනුමෝදනා කිරීමේ බලාපොරොත්තුවෙන් අගෝස්තු 12 වනට දින ජන්මදිනයේ සහ දෙවන ගුණ අනුස්මරණය සිහිපත් කරමින් බිරිඳ ඇතුළු දූ දරුවන්ගේ දායකත්වයෙන් යුක්තව තමයි අද මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සිදු කරනු ලබන්නේ. රැසු සියලු පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙව් රජුන්, ඒ වගේම සතරවරම් දෙව් මහ රජ දරුවන්, ආලවක සෙන්පතිතුමන්, සීවක සෙන්පතිතුමන් ඇතුළු සියලු සෙන්පති දෙවිවරුන්ට මේ පින් බීමට අධිග්‍රහිත සියලු දෙවියෝ, ඒ වගේම සුමන සමන් දෙවිවරුන්, උපුල්වන් දෙවිවරුන් ඇතුළු ලක්දෙව බුදුසසුන සුරකින්න නානා නම් ගොත් වාසී ප්‍රදේශ බාර පළාත් බාර සියලු දෙවියන් ඉෂ්ට දේවතාවරුන් මේ පින් අනුමෝදන් ආයුෂ වර්ණ සැප බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සේක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුරුන සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණී ආරක්ෂා උදව් උපකාර ඔබ සියලු දෙනාටමත් දායකත්ව දරන්නා වූ පවුලේ හැම දෙනාටමත් සියලු ආරක්ෂාව රැකවරණී සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම ප්‍රධාන අරමුණ වන මීට වසර 2කට පෙර මිය පරලොව ගිය 2019 8 වන මාස 10 වන දින මිය පරලොව ගිය 200න් 504 ගඟේයාය කොට්ටපිටියේ පදිංචිව සිට බර්ටි හෙට්ටිගේ මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ නම් සඳහන් කළ නොකළ ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොව ගොස් ගුරු දෙමාපිය ඥාති වර්ගය පින් බලාපොරොත්තු වෙන නැත්නම් ඒ සියලු ඥාතීන්ගේද පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම දායකත්වයේ දරු එතුමාණන්ගේ බිරිඳ, ඒ වගේම දූ දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් මේ පින් අනුමෝදන්නේ හැම දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත අතුරුආන්තරා බාධා කරදර දුක් පීඩා ඇතනම් ඒ සියල්ල දුරින්ම දුරු වේවා. ඒ පින්වත් හැම දෙනාටමත් ගෞතම බුදු සසුනේ තව තවත් ජීවිතයට පින් දහම එක්රැස් කරගෙන උතුම් පිළිසරණ ලබන්න මේ සියලු පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ පින විශේෂයෙන් ඔබ අප හැම දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කෙලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දෙවි දුන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණීය ජීවිතයට සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාභෝධයේ පිණිස මේ පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සීල ගුණ ධම් වඩන මහා සංඝරත්නයේද මේ පින් අනුමෝදන නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් චිර ජීවනයෙන් අතුරුආන්තරාවකින් බාධා කරදර වලින් තොරව සුවසේ
ජීවිතේට පින් දහම් එක්රැස් කරගෙන උතුම් පිළිසන ලබන්න මේ සීල පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඔබ අප හැමදෙනාගේම දෙමාපිය ගුරුවරණයද හිතමිතුරු ඇතුළු සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාණයෙන් උදව්පකාර කරන නන්නයිරින් උදව්පකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන්නා වූ හැම දෙනාටත් මේ පින් සමලස අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ දිනවල මේ ශීඝ්‍රයෙන් පැතිරෙමින් යන මේ COVID-19 වසංගත හේතුවෙන් එයින්ද රෝගාතුරව සිටින පීඩාවටපත් වූ සිටින හැම දෙනාටත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. සියලු ආරක්ෂාව රැකවරණයේ ජීවිතයට ඒකාන්තයෙන්ම සැලසේවා. කිසිදු අතුරු ආන්තරාවක්, බාධා කරදරයක්, දුක් පීඩාවක් නැතුව හැම දිනාට සුවසේ ජීවිතේ පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසන්න ලබන මේ සියලු පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.